ආයුබෝවන් සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රදේශ රැසකටම අඳුරු දවසක් මෝසම් බැස්සත් එක්ක. හැබැයි අඳුරු දවස සොඳුරු කරන බලාපොරොත්තුවෙන් තමයි අප ඔබ එක්ක මේ විදිහට ඔබ මුණ ගැසෙන්නේ. අද සියලු දේ ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ. පළවෙනි කොටස තමයි ජාතික පුවත්පත්වල පළ වෙලා තිබෙන වාර්තාත් එක්ක ඒවයි ඇතැම් කාරණා පිළිබඳව යාවත් කාලින වූ තොරතුරුත් එක්ක ඔබට ඒවා ඉදිරිපත් කරන එක. ඒ අනුව අපි සූදානම් ඒ වැඩේ ආරම්භ කරන්න. අද පුවත් වාර්තා අතර ප්‍රමුඛත්වයක් ගෙන තිබෙනවා විශේෂයෙන් පවතින කාලගුණ තත්ත්වය. අප මුලින් සඳහන් කළ පරිදිම ප්‍රවෘත්ති වාර්තා තුලත් පවතින කාලගුණ තත්ත්වයට තමයි ප්‍රමුඛත්වය දී තිබෙන්නේ. ඒ අනුව ලංකාදීප පුවත්පත අද වාර්තා කරනවා ජල රකුසා දරුණු වෙයි දෙදෙනෙක් පණ පිටින් වැළලෙති. 1,33,280ක් පීඩාවට පත්වීම පිළිබඳවත් වාර්තා කරනවා. රත්නපුර අයගම දුම්බර ග්‍රාම සේවා වසමට අයත් මැදපොළ ප්‍රදේශයේ කන්දක් නායාමත් එක්ක නිවසක් සම්පූර්ණයෙන්ම ගැලවිලා ගියා. මේ අනතුරින් දියණියක සහ ඒ නිවස වෙත ආපු තවත් පුද්ගලයෙක් මේ පස් කන්දට යට වුණා. ඒ මවව බේරා ගන්නට හැකියාව ලැබුණා. බේරාගත්තු මව අයගම රෝහලට ඇතුළත් කළා. මේ ඛේදනීය සිදුවීම පිළිබඳව රටේම අවධානය යොමු වුණා. මේ අවුරුදු 16ක සිසුවිය පණ පිටින් පස්සට වැළලීම පිළිබඳව කාටත් කම්පනයක් ඇති කළ සිද්ධියක් බවට පත් වුණා. මේ සමගම තිදෙනෙක් අතුරුදන් කියලත් මේ අතරේ පුවත් වාර්තාවල තිබෙනවා. ඒ වගේම දියගිලී මිය යාමේ සිද්ධීන් කිහිපයකුත් රටේ නන්දෙසින් වාර්තා වන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. මේ ලංකාදීප පුවත්පතේම මුල් පිටු වාර්තා අතර තවදුරටත් අපට දකින්නට පුළුවන් අයහපත් කාලගුණයට අදාළවත් යම් තවත් වාර්තා තිබෙනවා. ඒ අතරතුර ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය අඩංගු වුණු මේ කාලගුණ තත්ත්වයේ වෙනස් වීමත් එක්ක රටේ බොහෝ ප්‍රදේශවල සිදු වී තිබෙන ගංවතුර නායාම් මේ ආදී තත්ත්වයන් ඇතුළත් වාර්තාව අප ඔබට පෙන්වන්නටයි සූදානම් වන්නේ. නිර්ගතික මෝසම් තත්ත්වයේ සක්‍රිය වීමත් සමගම මේ වන විටත් දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් ඇදහැළමින් පවතිනවා. බාහිර වෙරළබඩ තීරයට ඔප්පෙන් තියෙන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය ඊට අමතරව තියෙනවා දිවයිනේ තිරිකුණාමලයට ආසන්න පහළ වායු ගෝලයේ තියෙනවා කැළඹෙන ස්වභාවයක්. එතකොට මේ කරුණු සියල්ලම හේතු කොටගෙන තවදුරටත් මේ වර්ෂාපතනය අපි අපේක්ෂා කරනවා ඉදිරි දින කිහිපය තුල. මේ හේතුවෙන් දිස්ත්‍රික්ක 5කට පමණ ඍජු බලපෑම් එල්ල වී ඇති අතර පහත් බිම් ගණනාවක්ද ජලයෙන් යට වී ඇති බව අප වාර්තාකරුවන් පැවසුවා. අධික වර්ෂාපතනයත් සමග අද උදෑසන 6:10ට පමණ රත්නපුර ඉහළපොළ ප්‍රදේශයේ කන්දක් නායාමෙන් තිදෙනෙකු අතුරුදන් වුණා. එම නිවසේ සිට අතුරුදන් වූ 17 හැවිරිදි දියණියගේ මළසිරුර අද දහවල් වන විට සොයා ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වුණා. දියණියගේ මව බරපතල තුවාල ලබා සිටි අතර ඇය රෝහල්ගත කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. නායම සිදුවන අවස්ථාවේදී එය අසලින් ගමන් කරමින් සිටි වයස අවුරුදු 64ක පුද්ගලයෙකුද නායමට හසු අතුරුදන්ව තිබෙනවා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම ප්‍රදේශයේ නිවසක් මතට පස්කොන්දක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි අලහබානි සිදු වී තිබුණේ මේ ආකාරයෙන්. අයහපත් කාලගුණ තත්ත්වය නිසා සිදු වී තිබෙන තත්ත්වය පෙන්눔 කරනවා. මේ සිද්ධියෙන් දෙකෙන්ම රටේ බොහෝ ප්‍රදේශවලට මේ තත්ත්වය උදා වී ඇති බව තමයි දැනගන්න ලැබෙන්නේ. කියන්නේ නිර්තතික මෝසමට හසුවන ප්‍රදේශ බොහෝමයක තත්ත්වය මේ ආකාරයෙන් තමයි ඒ දිස්සුනේ. ඒ අතරේ අපි සඳහන් කරන්න ඕනේ විශේෂයෙන් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමත් එක්ක එම අධිවේගී මාර්ගය දෙපසට අසුවන ප්‍රදේශ ඇතැම් ඒවා ජලයෙන් යටවීම පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මින් පෙර අවස්ථාවල කිසිසේත්ම ජලයෙන් යට නොවුණු ප්‍රදේශත් මෙවර මේ නිර්තතික මෝසම නිසා සාමාන්‍යයෙන් වාර්ෂිකව මේ මෝසම් බැස ඇති වෙනවා. හැබැයි මින් පෙර අවස්ථාවල ජලයෙන් යට නොවුණු ප්‍රදේශ පවා මෙවර ජලයෙන් යට වී ඇති බව එම ප්‍රදේශවාසීන් කියනවා. ඒ නිසාම ඔවුන් සැකපල කරනවා මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම හේතුවෙන් එම ප්‍රදේශ ජල ගැලීමට ලක් වූ බව. සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගයක් වේවා මෙවැනි නව මංමාවත් තැනීමේ කටයුතුවලදී සංවර්ධන ක්‍රියාදාමයන්හිදී එම පරිසරයට සිදුවන විපර්යාසයන් පිළිබඳව අධ්‍යයනය කිරීම සාමාන්‍යයෙන්
සිදුවන්නක්. ඒ අනුව ජල ගැලීම් වලට මේ ප්‍රදේශ හසු වේවිද කියන එක පූර්ව නිගමනය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙම වෙනවා නම් ඊට අවශ්‍ය පිළියම් යෙදීම වැදගත් වෙනවා. නමුත් එවැන්නක් සිදු නොවි ඇති බවක් තමයි ඒ අනුව පෙන්눔 කරන්නේ. මේ අතර ලංකාදීප පුවත්පත අද මුල් පිටුවේම වාර්තා කරනවා කඩුවෙල පිවිසුමට වතුර ගලලා කඩවත සිට එන වාහනවලට යන්නත් බෑ එන්නත් බෑ කියලා. ඒ කියන්නේ ගම් වතුර තත්ත්වය උග්‍ර වෙලා මේ ඇතැම් ප්‍රහත්බීම් ජලයෙන් යට වෙලා තිබුණාට මාර්ග ජලයෙන් යට වෙලා තිබුණාට ඒ කතකින් සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලවකවානුවක් නිසා බොහෝ දෙනා පීඩාවට පත්වීම මාර්ගවලට අවහිර වීම නිසා පීඩාවට පත්වීම යම් ආකාරයකින් පාලනය වෙලා තිබෙනවා. මේ අතරේ තවත් කාරණාවක් එක්කාසු කරන්නට උනේ සපුගස්කන්ද තෙල් පිරි පහදුවේ දැවි තෙල් ගබඩා වෙන ස්ථානයට වැසි ජලය එකතු වීමත් එක්ක ඒ මිශ්‍ර වුණු ජලය තෙල් සමග මිශ්‍ර වුණු ජලය එළියට නිකුත් වීම නිසා ප්‍රදේශ කිහිපයකම මේ තෙල් මිශ්‍රිත ජලය දකින්නට ලැබෙනවා කියලා සඳහන් වෙනවා. ජලය බැස යාමත් එක්ක මේ ජලය කැලණි ගඟට ඒ හරහා මූදට බුසු වේවි කියලායි දැනට සැකපල කරන්නේ. ඒ නිසා දැන් මේ වෙනකොට අදාළ අංශ ක්‍රියාත්මක වෙලා මේ තෙල් ඉවත් කර ගැනීමේ කටයුතු සඳහා මැදිහත් වී ඇති බවටත් යම් යම් තොරතුරු වාර්තා වෙනවා. මේ අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව විශේෂයෙන් මහජනතාව දැනුම්වත් කරන්නට ඕනේ. ආපදා කළමනාකරන අංශ මේ සෑම අංශකින්ම දැනුම් දෙන්නේ මේ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ Taman ඉන්නේ අවදානම් සහගත ප්‍රදේශයක නම් කඳු බෑවුම් සහිත ප්‍රදේශයක නම් ඒ ගැන අවධානයෙන් ඉන්න කියන එක පැත්තකින් ඊළඟට ජල ගැලීම් වලදී ඇතැම් මරණ පිළිබඳව අපට වාර්තා වෙනවා මේ පීනන්නට ගිහිල්ලා වෙච්ච මරණ පිළිබඳවත්. ඒ නිසා අනතුරුදායක කටයුතු වල යෙදෙන්න එපා. ඒ වගේම මේ කොවිඩ් තත්ත්වය අවධානය රඳව ගන්න මේ සංචරණ සීමා පිළිබඳව අවධානයෙන් පසු වෙන්න. ඒ අනුව පුළුවන් තරම් මෙවැනි සිදුවීම් බැලීමට යාමින් වලකින්න මේ ආදී පිළිබඳව ජනතාව දැනුම්පත් කරන්නටත් ඕනේ. අප මේ ගැන තවත් යම් යම් වාර්තා ලැබුණොත් ඒවා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ ගිනිගත්තු නැව පිළිබඳව ඉදිරිපත් වෙන නවතම වාර්තා කිහිපයකටත් අවධානය දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ නැව් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ජාත්‍යන්තර මාධ්‍යයක් ආමන්ත්‍රණය කරපු අවස්ථාවක් මේ වෙන විට මාධ්‍යට මුදා හැර තිබෙනවා. ඒන් බොහොම පැහැදිලි ලෙස පෙනී යනවා සහ ඔහු බොහොම පැහැදිලි ලෙස ශ්‍රී ලාංකේය ජනතාවගෙන් ශ්‍රී ලංකාවෙන් සහ ශ්‍රී ලාංකේය ජනතාවගෙන් සමාව අයද සිටිනවා මේ වෙච්ච අනතුර සහ ඉන් ශ්‍රී ලංකාවට සහ ජනතාවට වෙච්ච හානි අපහසුතා පිළිබඳව. ඒ වගේම ඒ මාධ්‍යවේදිනියන් ප්‍රශ්න කරනවා මේ සිදුවීමත් එක්ක රටට ලාංකිකයන්ට ලබා දෙන වන්දිය ප්‍රමාණය කොහොමද ඒව සිද්ධ වෙන්නේ කියලා. නමුත් ඔහු ප්‍රකාශ කරනවා මේ පිළිබඳව සම්පූර්ණ සිදුවීම වෙලා අවසන් වෙනතුරු ඒවා ගණනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉදිරි කාලයේදී ඒ ගණනය කිරීම කරලා වන්දි ලබා දීමේ කටයුතු සිදු කරනවා කියලායි ඔහු සඳහන් කරන්නේ. අතරේ ලංකාදීප පුවත්පතේ තවත් වාර්තාවක් අපට දකින්නට ලැබෙනවා. ගිනි නැවේ මෙරටට ඇනවුම් කළ කරවල හාල් මැස්සන් බහලුම් 30ක් තිබූ බවට තොරතුරු වාර්තා වෙනවා. මේ ආදී යම් යම් කාරණා තිබෙනවා. අපි ඒ ගැන තවත් දකින වාර්තාවක් තමයි CID රස පරීක්ෂක විමර්ශන කණ්ඩායමක් නැව බලන්න පිටත් වීම පිළිබඳව. වෙනත් යාත්‍රාවක නැගී ඔවුන් ගියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පිටත් වෙලා ගියා මේ පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම සඳහා. මේ අර කරවල හාල් මැස්සු ගැන සඳහන් කළ නිසා ඇතැම් අය තුළ අවබෝධයක් තිබෙන්නේ මේ නැව සම්පූර්ණයෙන්ම රසායනික ද්‍රව්‍ය පිරුණු නැවක් විදිහට. නමුත් බොහොම පැහැදිලිව අපත් යම් යම් වැඩසටහන් වලදී ඉදිරිපත් කළා මේ නැවේ බහලුම් 1400 ඉක්මවන ප්‍රමාණයේ සැලසුම බැලුවට පස්සේ ඒවායේ නයිට්‍රික් අම්ලය අඩංගු එක් බහලුමක් තමයි තියෙන්නේ. එක කන්ටේනර් එකක් පමණයි තිබෙන්නේ. අනෙක් ඒවා විවිධ රසායනික තිබෙනවා සහ අනිකුත් ද්‍රව්‍ය තිබෙනවා කියන එක ඒ අනුව බොහොම පැහැදිලි වෙනවා වෙනත් දේ තිබුණු බවට. අප සූදානම් මේ පිළිබඳවත් ප්‍රවෘත්ති වාර්තාවක් අප සතුව තිබෙන නිසා ඊ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අඩංගුණු මේ වාර්තාවත් ඔබ වෙත ගෙනෙන්නට. රසායනික ද්‍රව්‍ය ඇතුළු බහලුම් 1486ක් ප්‍රවාහනය කරමින් සිටියදී ගිනි ගැනීමට ලක් වූ MV Express Pearl නෞකාව ගින්න නිවා දැමීමෙන් අනතුරුව ගැඹුරු මුහුද වෙත රැගෙන යාමේ කටයුතු ආරම්භ කළද එහි පිටුපස කොටස මීටර් 22ක් ගැඹුරු මුහුදේ ගැටීම හේතුවෙන් නෞකාව රැගෙන යාමේ කටයුතු අඩාල වුණා. ඒ අනුව මේ වන විට කොළඹ වරාය ආසන්නයේ අඩක් මුහුදු බත්ව පවතින MV Express Pearl නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු මූලික වන්දි මුදල් ලබා දීමට අදාළ නෞකාවේ මව් සමාගම සහ රක්ෂණ සමාගම
එකඟත්වය පළ කර ඇති බව රජය ඊයේ දින ප්‍රකාශ කළා. ඒ අනුව නීතිපතිවරයා හරහා එම අදාළ පළමු වන්දි මුදල ලබා ගැනීම වෙනුවෙන් මෙවන විට අදාළ අංශ කටයුතු කරමින් සිටින අතර එය කඩිනමින් ලබා ගැනීමට රජය බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ අතර විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂුමුවෙල් යොස්කොවිට්ස් මහතා නෞකාව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ පරිසර හානිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබෙනවා. මේ සිදුවන්නට යන මහා පරිසර විනාශයට මොකක්ද ඔබේ ආයතනය කරන්න? අපි අතරේ තවත් කාරණා කීපයකට අවධානය දෙන්නට ඕනේ. සම්පූර්ණ වාර්තා මේ පිළිබඳව ඔබ ප්‍රවෘත්ති විකාශය තුළ ඇතබලට දකින්නට ඇති. අපි ලංකාදීප පත්තරේම බලද්දී මේ කොවිඩ් පොකුර පිළිබඳවත් අලුතින් එකාසු වුණු කොවිඩ් මරණ ආසාදිතයෝ මේ ආදිය පිළිබඳවත් විවිධ වූ වාර්තා අද දවසේ දකින්නට පුළුවන්. ඒ අතරේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සහතික කොට ඉදිරිපත් කරන ලද නවතම කොවිඩ් මරණ වාර්තාව පිළිබඳවත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මරණ 42ක් අලුතින් වාර්තා වන බව. මේවා මේ පහුගිය දින කිහිපයේ සිටම එන වාර්තා කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම කොරෝනා පොකුරට අලුතින් 3398ක් පිට දවස් දෙකක් මුළුල්ලේ 3000 ඉක්මවන ප්‍රමාණයක් මේ ආසාදිතයෝ ගොන්නට එකතු වෙලා තිබෙනවා. 1884ක් අතරේ සුවය ලබා පිටව යාම පිළිබඳවත් අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මේ සමගම ඇතැම් රටවල් ශ්‍රී ලාංකිකයන් මේ රටවලට ඇතුළු වීම තහනම් කළා තිනවා. අපත් යම් රටවලට ඒ ආකාරයේ තහනම් පනවා තිබෙනවා. ඒ අතරේ අලුතින්ම වාර්තා වෙනවා දකුණු ඇමරිකාව, අප්‍රිකානු කලාපයේ ඇතැම් රටවල් වලට මේ ආකාරයේ තහනමක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර තිබෙන බව. පසුගියදා වියට්නාමය, ඉන්දියාවෙන් එන මගීන්ට මේ ආකාරයේ තහනමක් දැනටත් පනවා තිබෙනවා. පුවත් වාර්තා තුළ දකින්නට පුළුවන් ලංකාව ඇතුළු රටවල් 7කින් බ්‍රිතාන්‍යයට එන අයට නිරෝධායනය අනිවාර්යයි කියලා නම් කරන්නේ. මේ රට තුළට ඇතුළු වීම තහනම් කිරීමක් නෙමේ, නිරෝධායනය වීම අනිවාර්ය කිරීමක් බ්‍රිතාන්‍ය විසින් සිදු කරලා තිබෙනවා දකින්නට ලැබෙනවා. ඒ අතර තවත් අපට මුණ ගැසෙන සුවිශේෂ තත්ත්වයක් තමයි ලෝකයේ තුලින් කොවිඩ් සාර්ථකව පාලනය කළ රටවල් පවා යලිත් වතාවක් යම් නව ප්‍රභේද ව්‍යාප්ත වන ස්වරූපයක් දකින්නට ලැබෙනවා. ඒකට තිබෙන කදිම හොඳම උදාහරණයක් තමයි ඔස්ට්‍රේලියාව. ඔස්ට්‍රේලියාව පසුගිය කාලේ ඉතාම හොඳින් මේ කොවිඩ් තත්ත්වය පාලනය කර රටක්. නමුත් දැන් ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්තවලින් ආසාදිතයෝ හමුවීමත් එක්ක ඇතැම් ප්‍රාන්ත ලොක්ඩවුන් කරන්න පවා ඔවුන් කටයුතු කරලා තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. තත්ත්වය යලිත් උත්සන්න වීම පාලනය කර ගැනීම සඳහා. ඊළඟට අපි දකිනවා මේ මෙතරම් අවවාද උපදෙස් ලබා දීලා තියෙද්දිත් මාර්ගෝපදේශ ක්‍රියාත්මක වෙද්දී නීති රීති ක්‍රියාත්මක වෙද්දී යාපනයේ පල්ලියක යාඥා කළ පිරිසක් නිරෝධායනයට ඊයේ සිකුරාදා දේව මෙහෙයන් තිබුණා. මේ සිකුරාදා පල්ලියාම පුරුද්දක් වශයෙන් ඉස්ලාමීය ජනතාව ඉස්ලාමීය බැතිමතුන් සිදු කරනවා, මුස්ලිම් ජනතාව සිදු කරනවා. නමුත් ඒ සියල්ල මේ වෙන විට අතහැර දමලා තිබෙන්නේ. වැඩිමනක් ලංකාවේ ජීවත් වන සිංහල බෞද්ධ ජනතාව වෙසක් පොහොයට පන්සල් යාම පවා අත්හැර දැමුවා. මේ පවතින වාතාවරණයත් එක්ක එවැනි තත්ත්වයක් හමුවේ සිකුරාදා දේව මෙහෙයන් නවත්වන්න කියලා ආගමික නායකයින්ම අවවාද උපදෙස් ලබා දීලා තියෙද්දිත් පල්ලියක තිබ්බ මෙහෙයක් අතරතුරේදී පොලිසිය ක්‍රියාත්මක වෙලා ඒ අය මේ පල්ලිය තුලදීම නිරෝධායනයට ලක් කරන්න කටයුතු කළ බව තමයි සඳහන් වෙන්නේ. ඇස්ට්‍රාසෙනිකා ගන්න බැරි වුණොත් ස්පුට්නික් ලයිට් හෝ ජොන්සන් එන්නත. දැන් ගැටලුවක් මතුවලා තිබෙන්නේ. අලුතින් එන්නත් ලබා දීමටත් වඩා පළමු වටේ ලබා දුන්න ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රා ලබා දීම පිළිබඳව රජයේ දැඩි ලෙස උත්සාහ ගන්නවා. ඒ දෙවන මාත්‍රා ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් කුමන ආකාරයකින් හෝ ගෙන්වා ගන්නට නමුත් සාර්ථක වී නැහැ තවම. හැබැයි අපිට යම් බලාපොරොත්තුවක් දැල්වෙන ස්වරූපයකුත් දකින්න පුළුවන්කම තිබෙනවා. ඇමරිකාවෙන් ලංකාවටත් එන්නත් ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා තීරණය කරලා තිබෙනවා ඔවුන් අතිරික්ත එන්නත් තොගයක් විදිහට තබාගෙන එන්නත් ආසියාතික කලාපයේ රටවල් වලට බෙදා දීම සඳහා ලෝකයේ අනෙකුත් රටවල් වලට බෙදා දෙන අතරේ ඒ ආසියාතික කලාපයේ රටවල් අතර ශ්‍රී ලංකාවත් අයත්. එතකොට මේ ශ්‍රී ලංකාවට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමේ යම් හැකියාවක් ලැබුණොත් එය පළමු වටේ එන්නත ලබා දීලා දෙවන මාත්‍රාව ලබා දීමට නොහැකිව ඉන්න අයට ලබා දෙන්න හොඳ අවස්ථාවක් වන්නටත් පුළුවන්. මේ සමග අපි දකින තවත් විවිධ වූ කාරණා තියෙනවා. ඩුබායි ලොතරැයියේ කෝටි 81ක පළමු දිනම ලාංකික ඉංජිනේරුවරයාට මීට දින කිහිපයකට පෙර ආතුවත් මෙවැනි දිනුමක් ලාංකිකයෙකුට ඇදීම පිළිබඳව දැනගන්නට දැක ගන්නට ලැබුණා ඩුබායි වලින්. දැන් මේ තවත් ලාංකිකයෙක් මෙතරම් මහා ධනස්කන්ධයකට තෑග්ගකට ලොතරැයි දිනුමකට හිමිකම් කීම පිළිබඳව දකින්නට ලැබුණ වාසනාවන්ත ශ්‍රී ලාංකිකයෙක් විදිහටයි අපට පේන්නේ. හැබැයි මෙවැනි වාසනාවන්
හමුවේ ඒ පසුපස හඹා අවාසනාවන් පිළිබඳවත් අපට තොරතුරු තිබෙනවා, සිදුවීම් තිබෙනවා ඉතිහාසයේ. ඒ නිසා අප ප්‍රාර්ථනා කරනවා මේ වාසනාව පෑදුණු මේ ඉංජිනේරුවරයාට සැබවින්ම වාසනාවන්තම අනාගතයක් වේවා කියලා. ඊළඟට අන්තර්ජාලයේ හරහා රක්කු බෝතලයක් රුපියල් 5000කට විකුණලා මාට්ටු කියලා පුවතකුත් වාර්තා වෙනවා. විවිධ අයථා ක්‍රම මගින් මේ දිනවල මේ මත්පැන් විකිණීමේ කටයුතු යම් යම් අය සිදු කරගෙන යනවා කියලා තොරතුරු තිබෙනවා. එන තවත් එක අවස්ථාවක් පිළිබඳව තමයි වාර්තා වෙන්නේ. සියලු බලපත්‍ර ලාභී මත්පැන්හල් සීල් තබන්නට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙද්දිත් මේවා නිකුත් වෙන ආකාරය පිළිබඳව තමයි පොලිසිය එහෙම අවධානයෙන් ඉන්නේ. ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව අවධානයෙන් ඉන්නේ. ඒ අතරේ අපට මුණ ගැසෙන වාර්තා අතර ඩෙංගු රෝගය පිළිබඳවත් අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ කියලා හිතනවා. මොකද කොවිඩ් ගැනම අප කතා කරමින් ඉන්නකොට ප්‍රමුඛත්වයේ දෙනකොට දැන් අයහපත් කාලගුණයක් ඇති වෙලා තිබෙනවා. මේ අතර එහි බලපෑමුත් එල්ල වෙලා තිබෙනවා. එහි ඊළඟ බලපෑම විදිහට අපට පේන්නේ තවත් මේ ඩෙංගු ව්‍යාප්තිය වැඩි වෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් ජල ගැලීම් වුණාට පස්සේ මේ විදිහට මහවැසි වැටුණාට පස්සේ මදුරු ව්‍යාප්තියත් වැඩි වෙනවා. ඒ නිසා ඩෙංගු පාලනය කර ගන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවත් අපේ පරිසර පිරිසිදුව හොඳින් පවත්වාගෙන යාම මේ දිනවල කරන්න නිදහස ඉඩකඩත් ලැබිලා තිබෙනවා. ඒ අතරේ මේ පුවත් වාර්තා කියන කොළඹින් ගිය මාසයේ කියන්නේ මේ මාසයේ කොළඹින් රෝගීන් 859ක් අපට නොදැනීම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව උත්සන්න වෙලා එවැනි තත්ත්වයක් පෙන්눔 කරනවා කියලා කොළඹ පමණක් නෙවෙයි අනෙකුත් ප්‍රදේශවලත් ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය වැඩි. දැන් කොවිඩ් වලත් කොළඹ, ගම්පහ, කළුතර කියන බස්නාහිර පළාත තුල වැඩියෙන් කොරෝනා රෝගීන් ව්‍යාප්ත වෙනවා. වගේම තමයි ඩෙංගු ව්‍යාප්තියත් මේ ප්‍රධාන දිස්ත්‍රික්ක නගර ආශ්‍රිතව වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා කියන එකත් ඒ නිසා ප්‍රවේශම් වෙමු කියන එකත් විශේෂයෙන් අප ඔබට ගෙන එන පණිවිඩය. ඒ අතරේ මේ නැවට සම්බන්ධ තවත් වාර්තාවක් දැන් මුණ ගැසුණා. ගුවන් හමුදාව නැව් අපද්‍රව්‍ය ටොන් 300ක් ගොඩ ගනී කියලා මේ වෙලාවේ ආරක්ෂක අංශ ත්‍රිවිධ හමුදාවම සෑහෙන පරිශ්‍රමයක් දරනවා මේ නැවෙන් වෙන හානිය අවම කර ගැනීම සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට, ශ්‍රී ලංකා වරාය අධිකාරියට, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට මේ සෑම පාර්ශවයකටම සහාය පළ කරමින් මධ්‍යම පරිසර අධිකාරියට මේ ආදී සෑම ආයතනයකටම කණ්ඩායමකටම සහාය පළ කරමින් ත්‍රිවිධ හමුදාවේ හොඳ ක්‍රියාත්මක වීමක් අපට මේ වෙලාවේ දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපට දකින්නට ලැබෙන තවත් විශේෂ පුවතක් තමයි සුපිරි හෝටල් සාදය නිලි මාධවී ඇන්තනීට තවත් 6කට ඇප දින 14ක් නිරෝධායනයට චන්දිමාල්ගේ මව නිවෙස් නිරෝධායනයට. ඒ අනුව මේ සාදයට සම්බන්ධ 21 දෙනෙක් අත්අඩංගුවටගෙන අප මත මුදා හැරීමත් ඒ අයව නිරෝධාන ක්‍රියාවලියට ලක් කිරීමත් පිළිබඳව තොරතුරුත් වාර්තා වෙනවා. ඒ පිළිබඳව විවිධ ආందోලනාත්මක කාරණා එහෙමත් අපට අසන්නට දකින්නට ලැබෙනවා. කෙසේ වෙතත් අපේ පසුපස හඹා යාමට වඩා මෙතනදී වැදගත් වෙන්නේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වීම. මෙවැනි නීති කඩ කිරීමේ තත්ත්වයන් හමුවේ එය ආරක්ෂකාංශ සතු සුවිශේෂ වගකීමක් බව අප අවධාරණය කරන්නට කැමතියි. ඒ වගේම රටේ පුරවැසියන් විදියට සෑම සියලු දෙනාටම මේ වෙලාවේ පවත්නා තත්ත්වයට අනුගතව කටයුතු කිරීමේ වගකීම පැවරී ඇති බව විශේෂයෙන් අප සඳහන් කරන්නට කැමතියි. ඒ එක්කම ඊයේ විශේෂ මාධ්‍ය හමු විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා මේ වර්තමානයේ මේ පුවත් වාර්තා අතර දකින්නට නොලැබුණාට කාබනික පොහොර භාවිතය පිළිබඳව කාරණාව සැහැණ දිග්ගැස්සෙන ස්වරූපයක් තමයි දකින්නට ලැබෙන්නේ. මොකද ලංකාව තුල නිෂ්පාදනය කරන කාබනික පොහොර ප්‍රමාණය මදි වෙනවා මේ රට කෘෂිකර්මාන්තයත් එක්ක සංසන්දනය කරද්දී. ඒ නිසා හොඳ මට්ටමේ පොහොර ආනයනය කරන්න කියලා ජනාධිපතිවරයා පසුගියදා උපදෙස් දුන්නා. මේ තත්ත්වයක් එක්කත් නව තත්ත්වයන් කීපයක් නිර්මාණය වෙලා තිබෙනවා. විපක්ෂ කණ්ඩායම් විට විරෝධය පානවා. මේ අතරතුර නැවත වතාවක් ජනාධිපතිවරයා මේ පිළිබඳව අදහස් දැක්වූ අවස්ථාවක් අප සතුව තිබෙනවා. ප්‍රවෘත්ති විකාශය අඩංගු වුණු අවස්ථාවක් අප දැන් එය නරඹමු. කාබනික පොහොර පිළිබඳව මේ කාරණාවේ ඒ වාර්තාව අපිට පසුව බලන්නට පුළුවන් වෙයි. බැලුවත් නොබැලුවත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ තත්ත්වය තමයි මේ පිළිබඳව දැන් මේ එල්ලවන විරෝධතා හමුවේ මේවා ආනයනය කිරීමට පියවර ගැනීම පිළිබඳව විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ අපි දැක්කා අදහස් පළ කරනවා නායක අනුර කුමාර දිසානායක ඇයි ලංකාව තුල නිෂ්පාදනය කරන්න බැරි කියලා. එතකොට විපක්ෂ කණ්ඩායම දින කිහිපයකට පෙර ආතුව සඳහන් කළ
කාරණාව තමයි කාබනික පොහොර භාවිතයට යොමු කිරීම පිළිබඳව තීන්දුව తీරන ගත්තට ඒව නිපදවන්න ප්‍රමාණවත් තරම් අමුද්‍රව්‍ය ලංකාව තුල නැහැ. එවැනි පසුබිමක් තුල කොහොමද මේ ප්‍රමාණවත් පරිදි කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ? ඊළඟට වෙන්නේ කෘෂි කර්මාන්තය අඩාල වෙනවා, ගොවිතැන වැටෙනවා, මේ නිසා අස්වැන්න අඩු වෙනවා, ගොවි ජනතාව පීඩාවට පත් වෙනවා, ජනතාව පීඩාවට පත් වෙනවා, රට සම්පූර්ණයෙන්ම අවුලකට පත් වෙනවා කියලා තමයි ඔවුන් විසින්ම පෙන්වා දුන්නේ. එහෙම තත්වයකදී යලිත් විපක්ෂය කියනවා, මේ ප්‍රධාන පක්ෂ විපක්ෂය කියනවා ආඩායනය කිරීම තුළ වෙනත් ප්‍රෝඩාවන් වෙනත් කූට උත්සාහයන් තිබෙන බවයි පෙනියන්නේ. ඒ නිසා ආනයනය කරන්න එපා කියලා. කිසි මේ කුමනාකාරයකින් හෝ වේවා තාම ජනාධිපතිවරයා ඉන්නවා යම් ස්ථාවරයක අනිවාර්යෙන්ම කාබනික පොහොර භාවිතයට හුරු කරවිය යුතුයි. ඒ වගේම ලංකාවේ පොහොර සමාගම් වලට යම් පෙළඹවීමක් යම් උත්තේජනයක් ලබා දෙන්න සූදානමින් ඉන්නවා කාබනික පොහොර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා. වගේම තමයි මෙහි අපිට නොපෙනෙන තවත් සුවිශේෂ පැතිකඩක් තිබෙනවා. මේ තුලින් සෙත සැලසෙන පැතිකඩක්. ඒ තමයි කැලිකසල ප්‍රශ්නය දැඩි අර්බුදයක් වෙලා තිබෙනවා රටට. කැලිකසල ප්‍රශ්නයට යම් ආකාරයක විසඳුමක් මේ කාබනික පොහොර නිෂ්පාදනය තුළ ඇතිවීම බිහිවීම පිළිබඳවත් ඇතැම් පාර්ශ්ව බොහොම සතුට පළ කරන කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. අපට තවත් විවිධ වාර්තා නම් ඔබට ගෙනෙන්න පුළුවන්කම තිබෙනවා. නමුත් තිබෙන කාල වේලාවත් එක්ක අද දවසේ ඉදිරි විශේෂාංග වෙතත් ගමන් කරන්නට තිබෙන නිසා අප මෙතකින් මේ පුවත් වාර්තා ඉදිරිපත් කිරීමෙන් සමුගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ පවතින යලිත් අවධාරණය කරන්නේ එක පැත්තකින් පවතින අයහපත් කාලගුණ තත්ත්වය, අනෙක් පැත්තෙන් ඩෙන්ගු, ඊළඟට තවත් පැත්තකින් මේ දිනවල තිබෙන මේ කොවිඩ් තත්ත්වය. මේ සියල්ල හමුවේ ආරක්ෂිතව පරිස්සමින් ඉන්න කියන එකයි ඔබට දෙන්න තියෙන පණිවිඩය. එමනම් හෙටත් උදෑසන යලිත් අපි මුණ ගැසමු. සුබ සුන්දර දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.